දේශනාකාරයා තුන්වෙනි පරිච්ඡේදයට අරවමු. දේශනාකාරයා නව අනුවාද භාවිතා කරන අය ධර්මදේශකයා. නව අනුවාද භාවිතා කරන අය ධර්මදේශකයා. එම නැත්නම් දේශනාකාරයා පොත තුන්වන පරිච්ඡේදය. පළවන පදයේ සිට 11 වන පදයේ දක්වා දේශනාකාරයා තුන්වන පරිච්ඡේදය පළවන පදයේ සිට 11 වන පදයේ දක්වා සෑම දෙයකටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත. උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක්ය. සිටුවන්නට කාලයක් සහ සිට වූ ඒවා උදුලා දමන්නට කාලයක්ය. මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක්ය. කඩා දමන්නට කාලයක් සහ ගොඩනගන්න කාලයක්ය. අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක්ය. විලාප කියන්නට කාලයක් සහ නටන්නට කාලයක්ය. ගල් අහක දමන්නට කාලයක් සහ ගල් රැස් කරන්නට කාලයක්ය. වැළඳ ගන්නට කාලයක් සහ වැළඳ ගැනීමෙන් වළකින්නට කාලයක්ය. සොයන්නට කාලයක් සහ නැතිවී මග අරින්නට කාලයක්ය. තබා ගන්නට කාලයක් සහ අහක දමන්නට කාලයක්ය. ඉරන්නට කාලයක් සහ මහන්නට කාලයක්ය. නිශ්ශබ්දව සිටින්නට කාලයක් සහ කතා කරන්නට කාලයක්ය. ප්‍රේම කරන්නට කාලයක් සහ ද්වේෂ කරන්නට කාලයක්ය. යුද්ධයට කාලයක් සහ සමාදානයට කාලයක්ය. යමක් කරන්නාට තමා වෙහෙසෙන දෙයින් කවර ප්‍රයෝජනයක්ද? දෙවියන් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයාට කරන්නට දී තිබෙන වැඩ මම දුටිමි. උන්වහන්සේ සියලු දේම ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ. එහෙත් පටන් ගැන්මේ සිට කෙලවර දක්වා දෙවියන් වහන්සේ කළ කාරණා මිනිසයාට දැනගන්නට බැරිය. හොඳයි. දේශනාකාරයා පොත සාලමන් රජතුමා ලියන පොතක් හැටියට සැලකෙනවා. මේකේ තුන්වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ අපි කියවමු පළවෙනි පදය. පළවෙනි පදයේ කියනවා සෑම දෙයකටම ප්‍රස්තාවක්ද අහසින් යට තිබෙන සෑම කාරණාවලට කාලයක්ද ඇත. හොඳයි. දැන් සාලමන් රජතුමා මේ දේශනාකාරයා පොතේ විතර භාවිතා කරනවා මේ ඉර යට මේ පොළව ගැන කතා කරනවා. දැන් මේ පළවෙනි පදයේ ඔහු කියනවා අහසින් යට ඒ කියන්නේ මේ පොළවට මේ පෘථුවියට මේ ජීවත් වෙන මේ ලෝකයේ තුල සියලු දේටම කාලයක් નિયમિતව තිබෙනවා. අපි ජීවත් වෙන ලෝකය තුල සියලු දේට කාලයක් තිබෙනවා. නමුත් මිනිස්යාත් පොළවත් කාලයකට සීමා වන අතර කාලය තුල පවතින අතර දෙවියන් වහන්සේ කාලයට එපිටින් සිටින දෙවියන් වහන්සේව සිටිනවා. දෙවියන් වහන්සේ සදාකාලිකයි. නමුත් මේ පොළව මිනිසයා කාලිකයි. කාලයට අනුවයි සියලු දේ සිදු වෙමින් පවතින්නේ. දැන් ඒක තමයි ඔහුගේ පළවෙනි විස්තර කිරීම. දැන් මේ දේ විස්තර කිරීම සඳහා ඔහු දෙවනි පදයේ ඉඳලා අටවෙනි පදයේ වෙනකන් විවිධ රූපාලංකාර කීපයක් පාවිච්චි කරනවා මේ දේ ස්ථිර කිරීම සඳහා. එතකොට මේ කතාව ඇතුලේ අපිට දකින්නේ අහසින් යට පොළවේ සියලු දේට කාලයක්
තිබෙන බවයි. දැන් මොකද්ද කාලය කියලා කියන්නේ? අපි දන්නවා අපි වේලාව කියලා කියනවා. යම්කිසි දවස් කීපයක් ගැන කතා කරන්න පුළුවන් ඒක කාලයක් කියලා කියනවා. යම්කිසි කාල පරිච්ඡේදයක් ගැන කතා කරන්න පුළුවන් ඒක කාලයක් කියලා කියනවා. යම්කිසි මොහොතක් ගැන කතා කරන්න පුළුවන් ඒක කාලයක් කියලා කියනවා. කෙසේ හෝ අපි උදෑසන නැගිට්ටම ඉර නගිනවා. එතන ඉඳලා රාත්‍රියේ ඉර බැස යනවා හවසට. මේ හැම අවස්ථාවකම කාලයක් තමයි ගෙවෙන්නේ. කාලයට අනුව කාලයට අනුකූලව තමයි ඒ සියලු දේ සිදු වෙන්නේ. ඉර නැගීම, ඉර බැසීම. එතකොට ඒ අතර දවස කියන කාලය මේ විදියට ගියාම රාත්‍රී කාලය ඒකත් ඒ විදියටම තමයි. ඊට පස්සේ තවත් දවසක් උදා වෙනවා. මේ විදියට ගියාම සතියක් කියලා කියනවා. ඒකත් කාලය. සති 4ක් ගෙවුනම අපි කියනවා මාසයක් කියලා. ඒකත් කාලය. ඊළඟට මාස 12ක් ගත වුණාම අපි කියනවා අවුරුද්දක් කියලා. ඒකත් කාලය. මේ විදියට ගත්තම කාලයට අනුව තමයි මේ ඉර යට මේ පොළවේ සියලුම දේ පවතින්නේ සිදුවන්නේ. මිනිස් ජීවිතයේ මිනිස් ශරීරයත් කාලයට අනුවයි පවතින්නේ. මිනිස්යාගේ හදවත වැඩ කරන්නේ කාලයට අනුවයි. හෘද ස්පන්දනය කාලයට අනුවයි ඒකත් වැඩ කරමින් තියෙන්නේ. මිනිහෙකුගේ වර්ධනය ජීවිතේ ඒකත් සිදු වෙන්නේ කාලයට අනුවයි මිනිස් ජීවිතේ වැඩිම වර්ධනය පැවැත්ම රඳා පවතින්නේ. අපට යම් කිසි දෙයක් කරන්න පුළුවන්කම කියන එක රැඳී පවතින්නේ කාලයට අනුවයි. අපිට කුඩා කාලයේ කරන්න පුළුවන් දේ වැඩිහිටියෙක් වුණාම කරන්න බෑ. වැඩිහිටියෙක් වුණාම කාලේ කරන්න පුළුවන් දේ අපට කුඩා කාලේ කරන්න බෑ. මනුස්ස ජීවිතයේ පැවැත්ම රඳා පවතින්නේ කාලයට අනුකූලවයි. අපිට පේනවා පරිසරය දිහා බැලුවම කාලයට අනුව තමයි මේ පරිසරය ක්‍රියා කරන්නේ. අපි වැස්ස ගැන කතා කරනවා. අපිට මෙහි වඩදිය බාදිය කියලා කතා කරනවා. මේ හැම දෙයක්ම කාලයට අනුව තමයි සිදු වෙන්නේ. ගස් කොළන් ඒවා කාලයට අනුව තමයි සිදු වෙන්නේ. සමහර ගස් අහවල් කාලේ තමයි පල හට ගන්න ගෙඩියෙන්නේ. සමහර ගස් වසරට දෙවතාවක් තමයි පල දරන්නේ. සමහර ඒවා සාමාන්‍ය විදියට සිදු වෙනවා. සමහර ගස් කෙටි කාලයක් අස්සේ වර්ධනය වෙලා පල හට ගන්නවා. සමහර ඒවා වසර ගණනාවක් ගියාම තමයි ඒවා ලොකු රුස්ස ගස් බවට පත් වෙන්නේ. සියලු දේට කාලයක් තිබේ. මේ ඉර යට මේ පොළොව තලයේ ජීවත් වෙන සියලු ජීවිතවලට මේ පොළවේ තිබෙන සියලු දේට මේ ඉර යට කාලයක් තිබේ. ඒ කාලයට අනුව තමයි සියලු දේ සිදු වෙමින් තියෙන්නේ. ඔබගේ මගේ ජීවිතයත් මේ කාලය තුල තමයි රැඳී තිබෙන්නේ. ඔබටත් මටත් ඒ කාලයෙන් එපිට යන්න පුළුවන් කමක් නැහැ. ඔබටත් මටත් කාලය පාලනය කළ හැකි තත්වයක් නැහැ. ඒ කාලය තුල තමයි ඔබේ ජීවිතය පවතින්නේ. ඒ කාලයට අනුව තමයි ඔබ ළමාවිය, තරුණවිය, වැඩිහිටිවිය කියන එකට එන්නේ. කාලයට අනුව තමයි ඔබ ඉපදිලා තියෙන්නේ. කාලයට අනුව තමයි ඔබේ ජීවිතය යම් දවසක නැති වෙන්න යන්නේ. කාලය ඔබට පාලනය කරන්න බෑ. කාලයේ අයිතිකාරයා නිර්මාතෘ දෙවියන් වහන්සේයි. ඔබ නෙවෙයි. ඔබව කාලයකට තමයි මේ පොළවේ දෙවියන් වහන්සේ තියලා තියෙන්නේ. එහි
හිමිකාරීත්වයේ තියෙන්නේ දෙවියන් වහන්සේටයි. ඔබ ඒ පාලනයට යටත් වූ කෙනෙක් කැමති වුණත් අකමැති වුණත්. ඔබ කැමති වෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන්. නමුත් ඔබ මේ පොළව තුල මේ විශ්වය තුල ඔබ ඒ කාලය නිර්මාණය කළ දෙවියන් වහන්සේගේ සර්ව බලධාරී අධිකාරීත්වයට ඔබ යටත්. ඔබ පවතින්නේ ඒ කාලය තුලයි. ඔබේ පැවැත්ම රඳා පවතින්නේ ඒ කාලයට අනුකූලවයි. ඒක ඔබට මොකුත් කරන්න පුළුවන් කමක් නැහැ. දැන් මේ දේ සනාථ කිරීමට සාලමන් රජතුමා දෙවනි පදයේ ඉඳලා අටවෙනි පදයේ දක්වා ඉතා අලංකාර අවස්ථාවන් කීපයක් රූපාලංකාර ලෙස භාවිතා කරලා තියෙනවා. බලන්න දෙවනි පදයේ දැන්. මොනවද දෙවනි පදේ කියන්නේ? උපදින්නට කාලයක් සහ නසින්නට කාලයක්ය. දැන් ඔහු කියනවා උපදින්න කාලයක් සහ ඊට විරුද්ධ දේ මරණයට පත්වීම. උපදින්න කාලයක් සහ මරණයට කාලයක් තිබෙනවා. ඊළඟට කියනවා මොනවද? සිටුවන්නට කාලයක් සහ සිට වූ ඒවා උදුරා දමන්නට කාලයක්ය. හිටවන්න කාලයක් තියෙනවා. ඒවා යලි ගලවලා දාන්න කාලයක් තියෙනවා. ඊට පස්සේ මොනවද කියන්නේ? මරන්නට කාලයක් සහ සුව කරන්නට කාලයක්ය. ලෙඩ වෙන්න කාලයක් තියෙනවා. සුවය ලබා ගන්න කාලයක් තියෙනවා. ඊළඟට කඩා දමන්නට කාලයක් සහ ගොඩ නගන්නට කාලයක්ය. කඩා දාන්න කාලයක් තියෙනවා කියලා තියෙනවා. ගොඩ නගන්නත් කාලයක් තියෙනවා කියලා කියනවා. අඬන්නට කාලයක් සහ සිනාසෙන්නට කාලයක්ය. ඒ කියන්නේ සතුටින් ඉන්න කාලයක් තියෙනවා. සමහර කාලයන් තියෙනවා අඬන්නට අපට සිදුවෙන කාලයන්. ඊළඟට විලාප කියන්නට කාලයක් සහ නටන්නට කාලයක්ය. කියන්නේ ගල් අහක දමන්නට කාලයක් සහ ගල් රැස් කරන්නට කාලයක්ය. වැළඳ ගන්නට කාලයක් සහ වැළඳ ගැනීමෙන් වළකින්නට කාලයක්ය. සොයන්නට කාලයක් සහ නැතිවීමට අරින්නට කාලයක්ය. තබා ගන්නට කාලයක් සහ අහක දමන්නට කාලයක්ය. ඉරන්නට කාලයක් සහ මහන්නට කාලයක්ය. නිශ්ශබ්දව සිටින්නට කාලයක් සහ කතා කරන්නට කාලයක්ය. ප්‍රේම කරන්නට කාලයක් සහ ද්වේෂ කරන්නට කාලයක්ය. යුද්ධයට කාලයක් සහ සමාදානයට කාලයක්ය. හොඳයි. දැන් මේ විදියට ඔහු කරුණු කීපයක් අරගෙන ඔහු ඉදිරිපත් කරනවා. ඔහු දකිනවා මේ පොළව දිහා බලද්දී සාලමන් රජ ඔහු මේ පොළව දිහා මිනිස්සුන්ගේ ජීවිත දිහා ඉර යට සිදුවෙන දේවල් දිහා බැලුවම ඔහුට පේනවා හැම දෙයක්ම කාලයකට අනුවයි සිදුවෙන්නේ. ඉතින් ඔහු ඒක දකිනවා උපදින්න කාලයක් තියෙනවා මිනිස්සුන්ට. ඒ වගේම මිනිස්සුන්ගේ ජීවිතේ නැති වෙලා යන කාලයක් තියෙනවා. ඒ නිසා මේ පොළවේ අපි කාලයට යටත්. අපිට බෑ කියන්න මට හැමදාම ඉන්න ඕනි කියලා. අපිට කියන්න බෑ මට හැමදාම සුවය තියාගෙන ඉන්න වෙයි කියලා. අපිට ලෙඩ පැමිණෙනවා. අපි අකමැති වුණත් කැමති වුණත් මේ ලෝකයේ තුල ඒ කාලයට අනුව අපේ ජීවිතයට බලපාන දේවල් වලට අපි යටත්. අපි කැමති කවුරුත් නොමැරී. අපි කවුරුත් කැමති හැමදාම ඉන්න. දැන් කවුරුත් එක එහෙම කියන්නේ නැහැ. කියන්නේ නැතුව ගියාට ජීවිතේ ජීවත් වෙන්නේ හැමදාම ඉන්න බලාගෙන ආවා වගේ තමයි. ඔය දවසේ කාලය ගත කරන්නේ හැමදාම ඉන්න යනවා කියලා හිතාගෙන තමයි. මොකද ඒගොල්ලන්ට ඒ කාලෙන් දෙවියන් වහන්සේට දෙන්න කාලයක් නැහැ. මොකද සදාකාලික දෙයකට කාලයක් නැහැ. අර උපදිනවා මැරෙනවා. ඔය කාලය ඇස්සේ තියෙන දෙයට තමයි දුවන්නේ. ඔය කාලය ඇස්සේ තමයි අපේ ජීවිතේ හැම සෙල්ලමක්ම දාන්නේ.
ඉතින් සාලමන් රජතුමා දකිනවා උපදින්න කාලයක් සහ නැසින්න කාලයක් තිබෙනවා. හැබැයි දෙවියන් වහන්සේ ඒ මිනිස්යාට දී තිබෙනවා. ඒක පාලනය කරන්න මිනිස්යාට බෑ. ඒ උපදිනවා සහ මැරෙනවා කියන කාලය පාලනය කරන්න මිනිහට බෑ. ඒ කියන්නේ මැරෙන්න දිනයක් ආවොත් මට කියන්න බෑ. තව මාස දෙකකින් මං එන්නම්. අවුරුදු දෙකක් දෙන්න. ළමයා පොඩි. එහෙම කියන්න බෑ. කියන්න පුළුවන්. ඒ ඔබට පාලනය කරන්න බෑ. එනිසා ඔබ දන්නවද? ඔබට ජීවිතය දුන්නේ දෙවියන් වහන්සේ. ඔබව නිර්මාණය කළේ උන්වහන්සේ. ඔබ උන්වහන්සේගේ සැලැස්ම. උන්වහන්සේගේ සැලැස්මට අනුව තමයි ඔබ ජීවත් වෙන්න යන්නේ මේ පොළවේ කාලයක් තුල. ඒ කාලය දෙවියන් වහන්සේ නිර්මාණය කළේ. ඔබගේ ජීවිත කාලය දෙවියන් වහන්සේගේ සැලැස්මක්. ඒක ඔබේ සැලැස්මක් නෙවෙයි. ඒක දෙවියන් වහන්සේගේ සැලැස්මක්. ඒ සැලැස්ම පාලනය කරන්නේ උන්වහන්සේයි. ඒ පාලනය කරලා හැක්කේ ඔබට නොවේයි. ඔබ දන්නවා සමහරක් අය ළමා වීම නැති වෙනවා. මරණයටපත් වෙනවා. සමහරක් අය හදිසි රියානතුරු වලින් තරුණ වියේ නැති වෙනවා. සමහරක් අය මැදි වියේ තමන්ගේ ජීවිතේ නැති වෙලා යනවා. සමහරක් අය වයසට ගිහිල්ලා බොහෝ කාලයක් ජීවත් වෙලා වුන් නැති වෙනවා. දෙවියන් වහන්සේ මේ පොළව මිනිස්යා සැලසුම් කළ දෙවියන් වහන්සේ. ඔබ යටත් වෙන්න ඕන දෙවියන් වහන්සේගේ සැලැස්මට. ඔබ උන්වහන්සේගේ මෙහෙවීමට ඔබේ ජීවිතය යොමු කරන්න ඕන. ඔබ ඒවා පාලනය කරන අය හැටියට, ඒවට අභියෝග කරන අය හැටියට, ඒවට උඩින් ජීවිතේ ගෙනියන්න හදන අය හැටියට ඔබ ගමන් කරන්න හදනවා නම් එය මොනතරම් නිෂ්ඵලද? මේ පොතේ කියනවා එය සුලන් රොදක් ඇල්ලීම වැනිය. නිෂ්ඵල උත්සාහයකි. එනිසා අද මේ පොළවේ ඉපදුනාට පස්සේ අපි ජීවත් වෙන්නේ නිෂ්ඵල උත්සාහයන් වල යෙදීමටද? එහෙම නැත්නම් මේ කාලික ලෝකයට එහා ගිය සදාකාලික බලාපොරොත්තුවක් දෙවියන් වහන්සේ මිනිස්යාට තියලා තියෙනවද? මිනිස්යා ජීවත් වෙන්නේ අද මේ පවතින ලෝකේ, මේ විනාශ වෙන ලෝකේ මිනිස්සු අද ජීවත් වෙන්නේ මේ ජීවිත කාලේ කවදාවත් මැරෙන්නේ නැහැ කියලා හිතාගෙන තමයි. ඔබට දෙවියන් වහන්සේ කාලයක් දී තිබෙනවා. ඔබ ඒ කාලයට යටත්, ඒ කාලෙන් පිට ඔබට කිසිවක් කරන්න බෑ. එහෙනම් ඒ කාලය තුල ඔබ කළ යුතු දේ කුමක්ද? ඔබ දැන් දරුවෙක්. ඔබට කාලයක් තිබෙනවා. ඔබ ඉගෙන ගන්න දරුවෙක්. ඔබට කාලයක් දී තිබෙනවා. ඕක ආයෙ හම්බෙන්නේ නැහැ. ඔබ නව යවුන් වියේ සිටින කෙනෙක්. ඒක කාලයක්. ඔබට ඒ කාලය දෙවියන් වහන්සේ දී තිබෙනවා. ඒ කාලය ඔබට ආය හම්බෙන්නේ නැහැ. ඔබ විවාහක කෙනෙක්, ඔබ තාත්තා කෙනෙක්, ඔබ අම්මා කෙනෙක්. ඔබට කාලයක් දෙවියන් වහන්සේ දී තිබෙනවා. ඔබ ඒ කාලයට අනුව ඔබේ ජීවිතයේ කළ යුතු දේද කරන්නේ. ඒ කාලයට අනුව ඒ දේව සැලැස්ම, ඒ කාලය ඔබට දී තිබෙන දේ. ඒකට අනුව ඔබ දෙවියන් වහන්සේට ගරු බිය ඇති, දෙවියන් වහන්සේ දෙස බලන සහ පොළවේ නැති වී යන නිෂ්ඵල උත්සාහයක් තුළ ජීවත් වෙන කෙනෙක් හැටියට පමණක් නෙවෙයි, සදාකාලික දෙවියන් වහන්සේගේ සදාකාලික බලාපොරොත්තුවක් එක්ක ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හැටියටද ඔබ ඔය ගෙවන කාලය තුළ ඔබ ජීවත් වන්නේ. ඒ ගැන ඔබටත් මටත් හිතන්න අවස්ථාවක් තියෙනවා. බලන්න දිගින් දිගටම සාලමන් රජතුමා තුන්වෙනි පදයට යනකොට ආයෙත් මතු කරලා ගන්නවා මොනවද? සුවය ලබන්න කාලයක් සහ ආයෙත් නිරාස වෙලා යන්න, රෝගී වෙලා යන්න, නැති වෙලා යන්න අපිට කාලයක් තියෙනවා. කාටත් ඒ වයින් කියන්න පුළුවන්ද අපිට මම නම් එවැනි කාලයකට යන්නේ නැහැ කවදාවත් කියලා. මැරෙන්නත් ලඩක් තියෙන්න එපයි නේ. මේ හැම දෙයකින්ම මේ සාලමන් රජතුමා පෙන්වන්නේ මොකද්ද? මනුස්ස ජීවිතය කොච්චර ඉහළින් හිටියත්
ඔහු යටත් කාලයට ඒ කාලය දුන් දෙවියන් වහන්සේ එය පාලනය කරන දෙවියන් වහන්සේ. ඔහු ඒකේ දෙවියන් වහන්සේට යටත්ව ගමන් කිරීම පමණයි ඔහුට කරන්න පුළුවන්. ඒ නිසා මේ නිරෝගීමත්ව ඉන්න කාලේ මේ ඇඟේ හයිය තියෙන කාලේ දැන් මොනවද අපි කරන්න යන්නේ? කරන්න ගොඩක් දේවල් තියෙනවා. හොඳට ඉගෙන ගන්න ඕනේ. ළමයි හොඳ රැකියාවක් කරන්න ඕනේ. ඉතා හොඳයි. හොඳින් මුදල් රැස් කරන්න ඕනේ. ඒකත් හොඳයි. Tamanටම කියලා නිවසක් ලබා ගැනීම ඒකත් හොඳයි. ඒක මූලික අවශ්‍යතාවයක්. ඊට පස්සේ Tamanටම කියලා යාන වාහන තියෙනවා නම් ඒක වඩා හොඳයි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ ඔය කොටම කාලයයි. අපි ඔය කාලය ASCII මොන තරම් මේ ජීවිත කාලේ ගෙවමින් ඉන්නවද? බොහෝ දේවල් අත්පත් කරගන්න. ඔබ බලන්න ඒ හැම එකක්ම කාලයට යට. පොළව කාලයකට යට. පොළොව කියන්නේ ඉඩ කඩ. ගෙවල් දොරවල් ලස්සනට හදනවා. කාලයට යට. ටික දවසක් යද්දි බිත්ති විදැලෙනවා. ටික දවසක් යද්දි ගුල්ලෝ තියලා. ටික දවසක් යද්දි සමහර පැති පාත් වෙලා. කාලයට යට. දැන් අපි බඩු බාහිර ආදිය මිලදී ගන්නවා. අපි ගියේ ඉරිදා කතා කළා තෘප්තිය පිළිබඳව. අපි ගොඩාක් දේවල් බඩු බාහිර ආදිය මිලදී ගන්නවා. ටික දවසක් යනකොට මොකද වෙන්නේ? පළවෙනි මාස කීපේ අල්ලන්නවත් දෙන්නේ නැහැ කාටවත්. පළවෙනි මාස කීපේ අල්ලන්නවත් දෙන්නේ නැහැ. ඉස්සර මං දන්න කෙනෙක් හිටියා වහිනකොට බයික් එක එළියට ගන්න නැහැ. කොහරි යන්න කියලා ගමගෙන මේ යන්න විදියක් නැහැ නේ. මොකද මේ බයික් එක දෙමෙනවනේ. ඊට පස්සේ ඉතින් වෙන විකල්ප දෙන්න වෙනවා බයික් එකක් නැත්තම් යන්න. අවුරුදු කීපයක් යනකොට මොකද වෙන්නේ? දැන් මං කියන්නේ මේ බයික් එක ආගිය යතේ දාන්න, තෙමෙන්න දාන්න, ඕක මේ අවුවේ හොයේ තියන්න, පපඩම් වගේ වෙන්න සලස්සන්න. එහෙම කියනවා නෙවෙයි. දැන් මේ එහෙම එකක් නෙවෙයි මම කියන්නේ. මේ හැමදේම තම කාලයක් තියෙනවා. අපේ පැත්තේ නම් වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා මල බඳින්න පටන් ගන්නවා. අනිත් අයට යම් කාලයක් තියාගන්න පුළුවන් ඒවා. අපේ පැත්තේ හරි ඉක්මනින් කාලය කෙටි. ඔබට පේනවද හැම දෙයකටම කාලයක් තියෙනවා. ඉතින් දැන් අපි කාලික සීමිත ඒ දේවල් වලට අපේ ජීවිත කාලෙන් වැඩි කොටසක් දෙනවා. අපිට දෙවියන් වහන්සේ සදාකාලිකයි, උන්වහන්සේට අපිට කාලයක් නැහැ. උන්වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ, අපිත් මෙහෙන් කෙලවර වෙනවා. හොඳේ මෙහෙන් හැමදාම ඉන්නේ පවතින නුවරක් මෙහි නැත්තේ. සදාකාලික නුවරයි එහෙ. අපි මේ ඉන්න කෙටි කාලය ඇස්සෙත් වැඩි කාලයක් දෙන්නේ කොහටද? අර දිරලා නැති වෙලා යන ඒක තමයි අපේ ජීවිතේ එකම වෙහෙස. එකම මහන්සි ගැනීම. එකම වැයවීම. ඒකෙන් තොර අනිත් දේවල් වලට කාලයක් නැහැ. පොඩි කාලේ ඉඳලා කල්පනා කරලා බලන්න මේක. දෙමව්පියන් කල්පනා කරලා බලන්න. අපි හැම කාලෙම කියන දේ තමයි. ළමයි පොඩි කාලේ කියනවා ළමයි පොඩි. ටිකක් ලොකු වෙනකොට කියනවා දැන් උන් ඉගෙන ගන්නවා. ඊට පස්සේ
දැන් ඒගොල්ලෝ රස්සාවල් කරනවා. ඉතින් ඊට පස්සේ දැන් ඉතින් එයාලගේ දෙයක් කරගන්න එයාලා උත්සාහ කරන්න බෑ. ඉතින් දැන් කවදද ඔය ක්‍රමය නැති වෙන්න දවසක් තියෙන්නේ? එහෙම දවසක් නැහැ. හැම දවසකම ළමයි ලොකු වෙනවා. හැම දවසින් දවස ළමයි වැඩි වියටපත් වෙනවා. හැම දවසින් දවස ඔවුන්ගේ ලෝකයක් ඔවුන්ගේ ස්වාධීන ලෝකයකට ඔවුන් ඇතුල් වෙනවා. දෙමව්පියන්ට තියෙන මෙහෙම කාලෙත් බලාගෙන හිටියා. ගිගි මෙහෙම කාලෙත් බලන් හිටියා. ඊට පස්සේ දුවන කාලේ දුවන්නේ බලන්න. ආයේ ලෝකේ වෙන ළමයි දුවන්නේ නැහැ. මගේ ළමයි විතරයි දුවන්නේ. හරි ප්‍රශ්නයක් ඒක. ඊට පස්සේ නැගිට පුදුම හොඳයි. ඊට පස්සේ ළමයි ඉගෙන ගන්න අපි පන්ති දාන්න යන්න තියෙනවා. ඊට පස්සේ පන්තිය ගාවටලා ඉඳගෙන ඉන්නවා අම්මා. මොකද හරි බෝම්බ ගහනවා. පන්ති ගාවටලා ඉඳන් ඉන්න ඕනේ අම්මා. දැන් මේක තමයි අපේ ජීවිතේ. ඊට පස්සේ රස්සාවක් කරන්න පටන් ගත්තට පස්සේ මේ ජීවිතේ කවදද අපි අපේ ජීවිතේ දෙවියන් වහන්සේගේ සැලැස්ම දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන දේ කෙරෙහි අපේ අවධානය යොමු කළේ. අපි මේ කාලය ඇස්සෙම ජීවත් වෙනවා. මේ කාලය තුලම උපදිනවා. මේ කාලෙම ලෙඩ වෙනවා. මේ කාලෙම මැරෙනවා. මේ කාලෙම ආර්ථිකය ගොඩනගනවා. මේ කාලෙදිම කඩාගෙන වැටෙනවා. සමහරක් ඒවා යන්නේ දාලා සමහරක් ඒවා ඔක්කොම දාලා යන්නේ. කවදද මේ කාලයෙන් එපිට දෙවියන් වහන්සේගේ සැලැස්ම කෙරෙහි අපි අවධානය යොමු කරේ මේ පොළොවේදී? අපි හැමදේටම කිව්වේ අපිට කාලයක් නැහැ. අපිට වෙලාවක් නැහැ. අපිට අවස්ථාවක් නැහැ. අපේ දරුවෝ කුඩායි. අපේ දරුවෝ ලොකුයි. අපි දැන් වයසයි. අපිට දැන් හයිය නැහැ. හයිය තියෙන කාලේ කියනවා අපිට වෙලා නැහැ. හයිය නැතු වෙනකොට කියනවා අපිට දැන් ශක්තියක් නැහැ. අපිට දැන් පේන්නේ නැහැ ඉස්සර වගේ. පේන කාලේ කියනවා අයියෝ අපිට බලන්න වෙලාවක් නැහැ. අපිට කියවන්න පුළුවන් කමක් නැහැ දැන්. පේන්නේ නැහැ. ඇස් දෙක පේන කාලේ. ප්‍රේමවන්ත සහෝදර සහෝදරි හැම කෙනෙක්ම නිදහසට කරුණු කියනවා. හැම කෙනෙක්ම තමන්ගේ අවධානය තියන්නේ කාලික ලෝකය ඇතුලේ තිබෙන දේ කෙරෙහි පමණයි. ඒක තමයි හැම මිනිහෙක්ම බලන්නේ. ඌට පේන්නේ මේ කාලික ලෝකයේ ඇස්සේ තියෙන සීමාව තුල තියෙන දේ විතරයි. බලන්න මේ පල්ලෙහා පදවල කියනවා සම්බන්ධ වෙන්න කාලයක් තියෙනවා. සම්බන්ධය ඉවත් වෙන්න කාලයක් තියෙනවා. ඒක තමයි බලන්නේ. සම්බන්ධතා. මට යවෝනේ. එයාට මාවෝනේ. කාලයයි. එයාට මන් නැතුව බැහැලු. මට එයා නැතුව බැහැලු. ෂා. අවුරුදු 5ක් විතර ගියාට පස්සේ කොහොමද වෙන්නේ? අවුරුදු 10ක් විතර ගියාට පස්සේ කොහොමද වෙන්නේ? එහෙම විය යුතුයි කියනවා නෙවෙයි. කොහොමද වෙන්නේ? ඒකයි යථාර්ථය. 30ක් විතර ගියාට පස්සේ කොහොමද වෙන්නේ? දැන් මහන්සි ගත්තේ මොනවටද? වියදම් කළේ මොනවටද? කාලය වැය කළේ මොනවටද? කෝ දෙවියන් වහන්සේට දුන්නු කාලයක්. කෝ උන්වහන්සේගේ පළමුකට රාජ්‍ය ධර්මිෂ්ඨකමත් සෙවීම. එක්කෝ මං වෙනුවෙන් වැවුණා, එක්කෝ මගේ දරුවෝ වෙනුවෙන් වැවුණා, එක්කෝ මගේ සල්ලි වෙනුවෙන් වැවුණා, එක්කෝ ගොඩනගන ගෙවල් දොරවල් ඉඩකඩම් වෙනුවෙන් වැවුණා, එක්කෝ ලබා ගන්න තියෙන සැප සම්පත් වෙනුවෙන් වැවුණා. අන්තිමට කාලය ඉවරයි. දැන් ඊට පස්සේ කියන්නේ මොකද? එනේ ස්වාමීනි මම අනුවාසික ගන්න. මොකටද එන්නේ? එන්න එපා. මං නම් කියන්නේ. මම වගේ දෙවියන් වහන්සේ කෙනෙක් හිටියා නම් මම නම් එන්න එපා. පලාත එන්න එපා. දැන්ද ඔබට මාව වැවුනේ. මාව නම් ගන්න ඇත්තටම කියන්නේ. මාමේමයි. ඔව්. මොකටද මේ වගේ වුනේ? ඊට පස්සේ අන්තිමට ඉතින් කොන්ද පන්තියක් කියාගෙන නැද්ද? නවමරිය පරමල්ලයක් කියාගෙන හරි ගවන හාලෙලූයා ප්‍රශංසයි දැන් පල්ලියම ඉන්න දැන්. කාලය දෙවියන් වහන්සේ ඔබට මට දී තිබෙනවා. ඒක අපිට පාලනය කරන්න බෑ. ඒක තුල අපි දැනගන්න ඕන දෙවියන් වහන්සේගේ පරමාර්ථය තේරුම් අරන් ජීවත් වෙන්න. අපිට තියෙන පටු ඔළුව තමයි අපි දන්නේ ඉණ්ඩයි කණ්ඩයි නිදියන්නයි. ඉණ්ඩයි කණ්ඩයි නිදියන්නයි. සමහරක් අයට තව ටිකක් එහාට ගියාම හම්බ කරන්න.
සමහර අයට ඒකත් නැහැ. කණ්ඩායම් නිදින්නේ නැද ප්‍රධානම දෙක. ප්‍රධානම දෙක. කනවා නිදිනවා. ඊට පස්සේ ඉතින් ලෙඩ වෙනවා. ළඟ ඉන්න එක තමයි උස්සලා යන්න තියෙන්නේ. නේද? ඇවිදගෙන යන්න බෑනේ. ලෙඩ වුණාට පස්සේ. වෙන ජීවිතේ දෙයක් නැහැ. කරපු දෙයක්වත් නැහැ. කෙරුවේ කාලය කකා ජීවත් වෙන එක විතරයි. සමහරක් අය කාලය පාවිච්චි කළේ තමන්ගේම බඩට විතරයි. කාලය පාවිච්චි කළේ තමන්ගේම පවුලට විතරයි. කාලය පාවිච්චි කළේ තමන්ගේම තෘප්තියට විතරයි. කල්පනා කළේ නෑ කාලය නිමා වෙන වෙලාවක් එනවා. එතකොට ඉම්පස්සේ කාලය මොන වගේ කාලයක් වෙයිද? අන්න ඒ කාලය තමයි සාලමන්ටත් පේන්නේ ඊට පස්සේ. 9 වෙනි පදේ බලන්න. දැන් ඔය අර මම පළවෙනි දෙවෙනි පදේ ඉඳලා 8 වෙනි පදේ දක්වා මේ වගේ අවස්ථා ගණනාවක් තියෙනවා. ඒවා අපි එකින් එක බලන්න යන්නේ නැහැ නේද? උපදින්න කාලයක් සහ මැරෙන්න කාලයක් කතා කරනවා නේද? සුවය සහ රෝගය මරණයටපත් වීම පිළිබඳ කතා කරනවා. 5 වෙනි පදයේ සම්බන්ධතාව පිළිබඳ කතා කරනවා නේද? 6 වෙනි පදේට එනකොට බලන්න තවත් එක දේවල් කතා කරගෙන යනවා. මේ විදිහට දිගටම යනවා. අපි මේ හැම එකක් ගැනම නතර වෙලා අවධානය යොමු කරන්න යන්නේ නැහැ. 9 වෙනි පදේට යන්න දැන්. යමක් කරන්නාට තමා වෙහෙසෙන දෙයින් කවර ප්‍රයෝජනයක්ද? දැන් මේ ඉර යට ඒ කියන්නේ මේ පොළොවේ තමන් වෙහෙසෙන දෙයින් මොනවද අහන්නේ? තමා වෙහෙසෙන දෙයින් කවර ප්‍රයෝජනයක්ද? තමා වෙහෙසෙන දෙයින් කවර ප්‍රයෝජනයක්ද? හැමදේම කාලයට අනුව සිද්ධ වෙනවා ඔයා හිටියත් නැතත්. ඔයා මම මොනවා හරි කෙරුවත් නැතත් කාලයට අනුව මේ හැමදේම සිද්ධ වෙනවා. මිනිස්සු උපදිනවා, මිනිස්සු මැරෙනවා. ඔයා ඕනේ නැහැ ඒක වෙනවා. හරිද? කාලයට අනුව සිද්ධ වෙනවා. මිනිස්සු ලෙඩ වෙනවා, මිනිස්සු සුවපත් වෙනවා. ඒක මේ පොළවේ සිද්ධ වෙනවා. යම් දේවල් ගොඩ නැගෙනවා, යම් දේවල් නැති වෙලා යනවා කාලයත් එක්ක. ඒ නැති වෙලා ගිය දේවල් වලට අමතරව තව දේවල් එනවා. තිබුණු ගස් කැපෙනවා, අලුත් ගස් එනවා. ඔබ හිටියත් නැතත් සිදු වෙන්න තියෙන දේ සිදු වෙනවා. හිටියේ නැත්තම් වඩා හොඳින් ගස් ටික රැගෙනවා හැබැයි. ඉන්න නිසා තමයි ගස් ටික මෙහෙම හරි කැපිලා තියෙන්නේ. අපි හිටියේ නැත්තම් ඊට වඩා හොඳට ගස් ටික රැගෙනවා. ඉතින් කවුරුත් මොකුත් කරන්න අවශ්‍ය නැහැ. ඒක හොඳින් සිදු වෙනවා. හැබැයි අපි වෙහෙසිලා තියෙනවා. අපි සෑහෙන වහන්සිය අරන් තියෙනවා. අපිට වැඩ ගොඩයි. උදේ නැගිටපු තැන ඉඳලා රෑ නිින්දට යනකම් තීයනි බලන්න වෙලාව ගිය විදිය නැද්ද? මොනවාද අවසානයේ ප්‍රතිඵලය? සාලමන් රජතුමා පෙන්වන්නේ ජීවත් වෙනවා නැරෙනවා. ප්‍රතිඵලය තියෙනවද අවසානයේ? සුවය තිබෙනවා. රෝගී වෙලා යනවා. රෝගෙන් නැති වෙලා යනවා. යම් දේවල් ගොඩ නැගුවා. ඒවා යලි පොළවට පස් වෙන වෙලාවක් එනවා. එතකොට සාලමන් රජතුමා පෙන්වන්නේ මොකද්ද? මිනිසෙකුගේ වෙහෙසීම කොයි වගේද කියන්නේ? කවර ප්‍රයෝජනයක්ද? නිෂ්ඵල උත්සාහයක් වගේ නේද? මේ ඉර යට කාලය භාවිතා වෙන ආකාරය. ඊළඟට මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කරන්නට දී තිබෙන වැඩ මම දුටිමි. දැන් ඔහු කියනවා ඔහු නිකන් හරියට මේ අර උඩ ඉඳගෙන නිකන් පල්ලෙහා සිද්ධ වෙන දේවල් මෙහෙම බලාගෙන ඉන්නවා වගේ. දැන් මේ පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා බලාගෙන ආවොත් මේක තව දුරටත් අපිට හොඳට පෙනෙයි. හරි ඔබට මතක ඇති මම මීට මාස කීපයකට ඉස්සෙල්ලා පළවෙනි පරිච්ඡේදයේ පළවෙනි පද කීපය අවධානය යොමු කළා දේශනාකාරය පොතේ. ඉතින් ඔහු දකිනවා තුන්වෙනි නිෂ්ඵලකම. හරි. එතකොට ඔහු මේ තුන්වෙනි පරිච්ඡේදයේදී බලාගෙන ඉන්නේ මොකද්ද? කාලයට අනුව මිනිස්සුන්ගේ ජීවිතයේ සිදුවෙමින් තියෙන දේවල්. අන්න ඒක තමයි ඔහු බලාගෙන ඉන්නේ. දැන් එහෙම බලාගෙන ඉඳලා ඔහු කියනවා මොකද්ද 9 වෙනි පදේ අන්තිමට? යමක් කරන්නාට තමා වෙහෙසෙන දෙයින් කවර ප්‍රයෝජනයක්ද? දෙවියන් වහන්සේ මනුෂ්‍ය පුත්‍රයන්ට කරන්නට දී තිබෙන වැඩ මම දුටිමි. මම දැක්ක දෙවියන් වහන්සේ මිනිසයාට කරන්න දී තිබෙන දේවල් මේ පොළවේ.
ඊළඟට මොනවද කියන්නේ? උන්වහන්සේ සියලු දේම ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ හැමදේම ඒ කාලයට තියලයි තියෙන්නේ. මිනිහගේ උත්සාහය නිෂ්ඵලයි. මිනිහගේ ක්‍රියාවක් තුලින් මේ කාලය මාරු කරන්න බෑ. මේ කාලයට අනුව සිදුවෙන දේ වෙනස් කරන්න බෑ. මිනිහා ඔළුවෙන් හිටගත්තත් ඒ කාලයට අනුව සිදුවෙන දේ සිදුවෙමින් තියෙනවා. එය පාලනය කරන්නේ දෙවියන් වහන්සේ. මිනිහා ඒ වෙනුවෙන් මොන දේ කළත් නිෂ්ඵලයි. ඒකයි සාලමන්ගේ නිරීක්ෂණය. සාලමන් ඒකයි උඩ ඉඳලා මේව බලනකොට ඔහුට පේන්නේ. ඔහු කියනවා හැමදේම හොඳයි කාලයට අනුව සිදු වෙනවා. ඒක දෙවියන් වහන්සේ තියලා තියෙනවා. හැබැයි මිනිස්සු ඒව තුල මහා වෙහෙසක් දරනවා. අයියෝ මට පේනවා නිෂ්ඵලයි කියලා. ඒක කිසිම ප්‍රයෝජනයක් නැහැ. මොකද ඒව වෙනස් කරන්න කොච්චර මහන්සි වුණත් මිනිස්සුන්ට පුළුවන් කමක් නැහැ. උදාහරණයක්. මේ සාලමන් ගන්න දෙයක්. මැරෙන එක ඔබට කල් දාන්න බෑ. ඔබ රෝගී වෙලා ඔබ මැරිලා ඔබ මලවුන්ගෙන් නැගිටින්න පුළුවන් ලාසරස් වගේ. දෙවියන් වහන්සේ හාස්කමක් කරන්න පුළුවන්. ඔබගේ ජීවිතේ ඔබ මලවුන්ගෙන් නැගිටින්න පුළුවන්. නමුත් ඔබ දන්නවද ඒ ලාසරස් ආයෙ මැරුණානේ. ඒක නතර කරන්න බෑ. මේ පොළවේ ඒ කාලයට අනුව තිබෙන දේ අපට පාලනය කරන්න පුළුවන් කමක් නැහැ. අපේ වෙහෙසෙන් ඒක අපිට වෙනස් කරන්න පුළුවන් කමක් නැහැ. එය පාලනය කරන්නේ දෙවියන් වහන්සේ. ඔබේ පාලනය ඔබද? ඔබේ කාලේ පාලකයා ඔබද? ඔබේ ජීවිතේ පාලකයා දෙවියන් වහන්සේද? ඔබේ අනාගතේ ස්වාමියා ඔබද? ඔබ ගොඩනගන්න යන රාජ්‍යය ඔබද නායකයා? එහෙම නැත්නම් යේසුස් වහන්සේද ඔබගේ ප්‍රධානියා? ඒ උන්වහන්සේගේ මෙහෙවීමටද ඔබේ ජීවිතය ඔබ ගෙනියන්නේ? ඔබ ඉපදුණා. ඔබට දැන් යම් කාලයක් තිබෙනවා මේ ජීවිතේ දැන් ඔබ ගෙවමින් ඉන්න. ඒක ළමා කාලය වෙන්න පුළුවන්. තරුණ කාලය වෙන්න පුළුවන්. ඔබ වැඩිහිටි දෙමව්පියෙක් වෙන්න පුළුවන්. දැන් ඔබට අදාළ කාලයකයි ඔබ සිටින්නේ. එය දෙවියන් වහන්සේ ඔබට දී තිබෙන වරප්‍රසාදයක්. එය භාවිතා කරන්නේ කොහමද ඔබ? ඒක හසුරුවමින්, ඒකට අනුගත වෙමින්, ඒක ප්‍රයෝජනයට ගන්නේ කොහමද ඔබ? එහි බලාපොරොත්තුව මොකද්ද? ඒක කෙලවර වෙන්න යන්නේ తాවකාලික මරණය, తాවකාලික පොළවේ මරණය වැනි දෙයකින් විතරද ඒක සීමා වෙලා යන්නේ? එහෙනම් මෙච්චර දුරක් ඔබගත් උත්සාහය නිෂ්ඵලයි නේද කියලායි සාලමන් අහන්නේ. ඔව් කියනවා දෙවියන් වහන්සේ මිනිස්සයාට කරන්න දීලා තිබිච්ච ටික ඕක තමයි. ඊළඟට මොනවද කියන්නේ? උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ. එතන කියනවා එහෙත් මිනිස්යාගේ සිත තුළ සදාකාලය, ලෝකයේ කියන වචනයට තේරුම තමයි සදාකාලය පිළිබඳ අදහසක් මිනිස්සුන්ගේ සිත්වල දෙවියන් වහන්සේ තියලා තියෙනවා. හලෝ? දැන් කාලික ලෝකයේ කාලයට අනුව තමයි හැමදේම සිදු වෙන්නේ. උපදිනවා, මැරෙනවා. උපදිනවා, ලොකු වෙනවා නේද? හම්බ කරනවා, මැරෙනවා, ඉන්නවා, ලෙඩ වෙනවා, සුව වෙනවා. ඔහොම දැන් ඔක්කොම ටික ඔහොම දැම්මම හිටවනවා, ගලවනවා, නැති වෙලා යනවා. ගොඩ නගනවා, බිල්ඩින් කඩම් වැටෙනවා. නේ මේවා වෙනවා. දැන් මේක දැනටත් සිදුවෙමින් තියෙනවා. ඒ හැමදේම කාලයට අනුව සිදු වෙනවා. ඔබට මොනවත් කළා කියලා ඒක වෙනස් කරන්න බෑ. ඔබත් මාත් ඉන්නේ කාලයට, කාල රාමුවක් තුල. කාල රාමුවෙන් එපිට නෙවෙයි. හැබැයි මම ඔබට පටන් ගද්දි කිව්වා දෙවියන් වහන්සේ කාලයට අයිති නෑ. උන්වහන්සේ කාලයෙන් එපිට ඉන්න දෙවියන් වහන්සේ. උන්වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ. මිනිස්යාගේ හදවත්වල තියෙනවලු ඒ සදාකාලය පිළිබඳ අදහසක්. හැබැයි ඔහු ජීවත් වෙන්නේ කාලික ලෝකයක් තුල. වෙහෙසෙන්නේ කාලික දෙයක. හැබැයි සිත්වල මෙයින් ගියාට පස්සේ මරුණත් ඉන් පස්සේ
මගේ ජීවිත කාලය ඉවර වෙනවනේ. එතකොට පස්සේ ඔහු කියනවා මට පෙනෙනවා මිනිස්සුන්ගේ හදවත්වල සදාකාලය පිළිබඳ සිතුවිල්ලක් අදහසක් තිබෙනවා. දෙවියන් වහන්සේ අපිව මැව්වේ කාලික ලෝකයකට පමණක් නොවේ. දෙවියන් වහන්සේ අපිව මැව්වේ සදාකාලික බලාපොරොත්තුවක් තුල ජීවිතය ඉස්සරහට යන්න. අද වෙලා තියෙන්නේ මොකද්ද? සදාකාලික බලාපොරොත්තුවකට වැඩ කරන්නේ නැහැ. නැති වී යන කෑම පිණිස තමයි වැඩ කරන්නේ. නැති වී යන තෘප්තියට තමයි ජීවිතය ගෙනියන්නේ. ඒ වෙනුවෙන් ජීවත් වෙනවා, ඒ වෙනුවෙන් මැරෙනවා. ඉන්පස්සේ ඇති දෙයක් නැහැ. සාලමන් රජ කියනවා මම දැක්කේ ඉරයට මිනිස්සුන්ට දීලා තියෙන වැඩේ නිෂ්ඵලකමය. හැබැයි සදාකාලය පිළිබඳව ඔහුගේ හදවතේ දෙවියන් වහන්සේ යමක් තියලායි තියෙන්නේ. ඔබටත් මටත් දෙවියන් වහන්සේ සදාකාලික බලාපොරොත්තුවක් දී තිබෙන්නේ. උන්වහන්සේ මිනිස්සයා මැව්වේ කාලික ජීවිතයකට නොවේ. දෙවියන් වහන්සේ මිනිස්සයා මැව්වේ සදාකාලික පරමාර්ථයක් තුල ජීවත් වෙන්න. දෙවියන් වහන්සේ මිනිස්සයාට ජීවිතය දුන්නේ සදාකාල ජීවනයක් තුල ජීවත් වෙන්න. මිනිස්යාගේ සුරක්ෂිතකම මේ පොළවේ මේ ජීවිතේ පමණක් නෙවෙයි. මිනිස්යාගේ සුරක්ෂිතකම සම්පූර්ණ වන්නේ සදාකාලික දෙවියන් වහන්සේ සමග ජීවිතයක් තුලයි. දැන් ඒකෙන් බැහැර වෙලා මිනිහට දැන් ඒක ගැන හිතන්න දෙයක් නැහැ. ඒක ගැන හිතන්නේ නැහැ. දැන් හිතන්නේ මොනවා ගැනද? මේ කාලය ආස්සේ. දැන් දරුවෙක් ලැබුණා. දැන් ඒ අය ලොකු වෙන්න ඕන. දැන් ඒ අය ගොඩ නගන්න ඕන. දැන් මට තව ටික කලක් යනකොට ඇහැ කන පේන්නේ නැතුව යන්න පටන් ගනී. ඒ හින්දා දැන් මොන හරි දෙයක් කරගන්න ඕන. දැන් ඒව නරකයි කියනවා නෙවෙයි. දැන් ඉතින් අපි මොකක් හරි දැන් ඊට පස්සේ දැන් ඉවර වෙච්ච ගමන් හිතා ගන්න බෑ. දැන් මං කොහෙද යන්නේ? මට මොකක් සිද්ධ වෙයිද? සදාකාලයේ පිළිබඳ දේ මිනිස්යා තුළ උන්වහන්සේ තියලා තියෙනවා. මිනිස්යා එක ගැන එච්චර තැකීමක් නැහැ. හැබැයි දන්නවද මේ කාලය කොච්චර ගෙවුනත් ඒක ඇතුලේ ඔබට ඕන හැමදේම ඔබට කරන්නත් පුළුවන් කමක් නැහැ. හේතුව කාලය දෙවියන් වහන්සේගේ අතේ පාලනය. ඔබ අද ඉන්නවද හෙට මැරෙනවද කියන එක ඒක ඉහළින් තීරණය වෙන්නේ. ඒක ඔබේ තීරණයක් නෙවෙයි. ඔබේ දරුවෝ අද ජීවත් වෙනවද හෙට මැරෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ තීරණේ තියෙන දෙවියන් වහන්සේගේ අතේ. එහෙනම් දැන් ඔබේ අවධානය කොහෙද තියෙන්නේ? කණ්ඩායි බොණ්ඩායි අඳින්නයි අම්බ කරගන්නයි විතරද? ඒකද දැන් ඔබේ ජීවිතේ? ඊට එහාට ජීවිතයක් ගැන හිතන්නේ නැද්ද? 11 වෙනි පදේ අපි කියමු. උන්වහන්සේ සියලු දේම ඒ කාලයට සුදුසු ලෙස සලස්වා තිබේ. උන්වහන්සේ ලෝකයද ඔවුන්ගේ සිත්වල තබා තිබේ. ඊට පස්සේ එහෙත් පටන් ගැනීමේ සිට කෙලවර දක්වා දෙවියන් වහන්සේ කළ කාරණා මිනිසයාට දැනගන්නට බැරිය. මිනිසයාට සම්පූර්ණ දේ දැනගන්න බැහැලු දෙවියන් වහන්සේ මොනවද සම්පූර්ණයෙන් කරලා තිබෙන්නේ කියලා. මිනිසයාට එළිදරව් වී තිබෙන්නේ මිනිසයාට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මිනිසයාගේ කාලය තුල සිදුවෙන දේ විතරයි. මිනිසයාට තේරුම් ගන්න පුළුවන් මිනිසයාගේ කාලය තුල සිද්ධ වෙන දේවල් විතරයි. එතනින් එහාට දේවල් තේරුම් ගත නොහැකියි අපිට. අවසානයේ මොකද්ද සාලමන් දකින්නේ? 14 වෙනි පදය. දෙවියන් වහන්සේ කරන සියල්ල සදාකාලිකය. දෙවියන් වහන්සේ කරන සියල්ල සදාකාලිකයි. මිනිස්සු ජීවත් වෙන්නේ කාලික කාලයට යටත් කාලය තුල පාලනය වෙන ජීවිතයක් තුල තමයි මිනිස්සු ජීවත් වෙන්නේ. නමුත් දෙවියන් වහන්සේ කරන සියල්ල මොනවද කියන්නේ? සදාකාලිකයි. දෙවියන් වහන්සේ කරන සියල්ල සදාකාලිකයි. මිනිස්යාගේ සියලු දේ කාලිකයි. ඉතින් අපි ජීවත් වෙන්නෙම මොනවටද? අර කාලික දෙයට තමයි. සදාකාලික දේවල් වලට දෙන්න කාලයක් නැහැ. සදාකාලික බලාපොරොත්තුවක් ගැන හිතන්නත් බෑ. අපිට හරි අමාරුයි ඒක ගැන හිතනකොට. එතරම් අපි භූමිකයි, එතරම් අපි ලෞකිකයි. අපිට කවදත් ජීවනදායක දෙයකට ඒකනේ අර 5000ම ආවේ.
රජකමට අල්ලගන්න ආවේ ජේසුස් වහන්සේව. තද වෙනව ආවේ නැත්තම්. බයිනෝ ආවේ නැත්තම්. උන්වහන්සේ කිව්වා නැති වී යන කෑම පිණිස මා පස්සෙන් එන්න එපා. ජීවණයට පවතිනා වචනය මං ගාව තිබෙන්නේ. අපි ගේරිද බැලුවා. යේසුස් වහන්සේ කියනවා උඹලා රොටි කා තෘප්තියට පැමිණි නිසා තමයි උඹලා මාව හොයන්නේ. තෘප්තිය උඹලගේ ඒ දේවල්. නමුත් උඹලා සදාකාලික තෘප්තිය සදාකාලික බලාපොරොත්තුව කෙරෙහි උඹලගේ අවධානය නැතුව ගිහිල්ලා තියෙනවා. සාලමන් කියනවා දෙවියන් වහන්සේ කරන දේ සදාකාලිකයි. ඊට පස්සේ මොනවද කියන්නේ? දෙවියන් වහන්සේ කරන සියල්ල සදාකාලයට පවතින බව දනිමි. ඊට එකතු කරන්නට කිසිවක් නැත. ඊට එකතු කරන්න කිසිවක් නැහැ. අපේවට එකතු කරන්න ගොඩාක් දේවල් තියෙනවා. දෙවියන් වහන්සේ කරන කිසිවකට කිසිවක් එකතු කරන්න නැහැලු ඒවා සර්ව සම්පූර්ණයි. ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේ යමක් කරනවා නම් ඒක සම්පූර්ණයි. ඊළඟට මොනවද කියන්නේ? එයින් අඩු කරන්නටත් කිසිවක් නැත. එයින් කපලා ඉවත් කරන්න කිසිවක් ඇත්තෙත් නැහැ. කියන්නේ දෙවියන් වහන්සේ එය කළේ මනුෂ්‍යයන් තමන් වහන්සේ ඉදිරියේහි බයවන පිණිසය. මිනිස්යාගෙන් දෙවියන් වහන්සේ අපේක්ෂා කරන්නේ දෙවියන් වහන්සේට ගරුබිය ඇතිව ජීවත් වීමයි. දෙවියන් වහන්සේ කෙරෙහි ගරුබිය දක්වන ජීවිතයක් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ. සාලමන් දකින්නේ ඒකයි. සාලමන්ගේ අවසාන තීන්දුව තමයි සාලමන්ගේ අවධානය තමයි මේ ඉරයට හැමදේටම කාලයක් තියෙනවා. ඒ කාලෙන් පිට අපිට කිසිවක් කරන්න බෑ. ඒක කිසිවක් සම්පූර්ණ නෑ. ඒක පාලනය වෙන්නේ දෙවියන් වහන්සේගෙන්. සාලමන් දකින්නේ ඒකයි. සාලමන් කියනවා දෙවියන් වහන්සේ සදාකාලිකයි. උන්වහන්සේ කරන දේවලුත් සදාකාලිකයි. ඒවයි කිසි අඩුපාඩුවක් නෑ. එහෙනම් එච්චර දේවල් පෙන්නලා සාලමන් අවසාන නිගමනය මොකද්ද? ඔහු කියනවා මේවා දැක්කම මිනිස්සෙක්ට තියෙන එක දෙයයි. ඒ තමයි දෙවියන් වහන්සේට යටහත්ව ගරුබිය ඇතිව ජීවිතේ ඒ කාලයට අනුව ගොඩනගාගෙන ඉදිරියට යන එක. ඔබ කරන්නේ ඒ දේද? ඔබගේ කාලය මොකද්ද? ඔබ ළමා කාලේ, තරුණ කාලේ, වැඩිහිටි අවදී ඔබ ගමන් කරනවද? මොකද්ද ඔබ ගමන් කරන කාලය? ඔබ මේ කාලය තුල කරමින් ඉන්නේ දෙවියන් වහන්සේට ගරුබිය දක්වමින් දෙවියන් වහන්සේගේ සදාකාලික දේ පිළිබඳව අවධානය යොමු කරමින් මේ කාලික භූමික තැනින් නික්ම යනතුරු ඒ සදාකාලික දේට අවශ්‍ය කරන පරමාර්ථයෙන් ඔබ ගමන් කරන කෙනෙක්ද? එහෙම නැත්නම් ඔබට එහෙම කිසි දෙයක් පේන්නේ නැහැ. ඔබට පේන්නේ මේ ටික විතරයි. මේ කාලය ඇස්සේ ඔබ මාර සෙල්ලම් ටිකක් දානවා. ඒ කාලයත් වෙනස් කරගෙන කරන්න. ඒ ඔක්කොම වෙනස් කරගෙන කරපු ගමන් එහි ප්‍රතිඵල අපිටම කඩාගෙන වැටෙනවා. අපිම ඒවට යට වෙනවා. අපිම ඒ වයින් තුවාල වෙනවා. අපිම ඒ වයින් අපහසුතාවයටපත් වෙලා අපිම හිරිහර විඳිනවා. දෙවියන් වහන්සේ කරන සදාකාලික කිසිවක් අඩු කරන්නෙත් නැහැ, වැඩි කරන්නත් නැහැ. ඒවා සම්පූර්ණව තියෙනවා. දෙවියන් වහන්සේ පිළිබඳව, මිනිස්යන් පිළිබඳව සාලමන් දකින අවසාන දේ තමයි දෙවියන් වහන්සේ මේ සියල්ල කර තිබෙන්නේ මිනිස්යා දෙවියන් වහන්සේට ගරුබිය දක්වන පිණිසයි. ඔබේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන එක කොයි ආකාරද? මේ ගෙවන කාලය තුල, මේ ගෙවමින් ඉන්න කාලය තුල කොහොමද ඔබ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන ආකාරය? මේ දේශනාකාරයා පොතේම නේද 11 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පරිච්ඡේදයට යද්දි කියන්නේ යෞවනය නුඹේ යෞවන දවස්වලදී මැවුම්කාරයා සිහි කරපන්න. නුඹට ඒවා ප්‍රිය නැතයි කියන කාලයක් පැමිණෙන්න යනවා. නුඹේ ඇස්වලට පෙනෙන හැටියට හැසිරියන්න. නුඹේ සිත සන්තෝෂ කරගනින්න. නමුත් දෙවියන් වහන්සේ නුඹව විනිශ්චයට පමුණුවන බව දැනගන්න. මේවා කියන්නේ කවුද? මහලුවියට පැමිණි සාලමන්. ඔහු ඒ කාලයත් පහු කෙරුවා, තරුණ කාලයත්. ඔහුගේ මැදිවියත් හොඳට පහු කෙරුවා. ඔහු මහලුවියට ආවා. ඔහු දකිනවා ඒ කාලයන් වලට අනුව සිදුවෙමින් තිබෙන දේවල්.
ඒ නිසා ඔහු දකින අවසාන දේ තමයි මොකද්ද? යෞවනයේ ඔබේ මැවුම්කාරයා සිහි කරන්න. එලිදර දේශනාකාරයා 12 වෙනි පරිච්ඡේද පල්ලෙහාට යනකොට කියනවා මේ සියලු දේ මා ඔබට කියන්නේ ඔබ දෙවියන් වහන්සේට ගරුබිය දක්වන පිණිසයි කියලා යලිත් ඔහු කියනවා. ඒ නිසා ඔබේ කාලය මොකද්ද? ළමා කාලය. තරුණ කාලය. ළමා කාලේ මොනවද ඔබ කරන්නේ? ළමා කාලේ ඔබ ගෙවන්නේ ඔබට નિયમિત කාලය තුල සිදුවෙන්න ඕන දේ තුලද ඔබ ඔය ගමන් කරන්නේ? ඒක තුල ඔබ දෙවියන් වහන්සේට ගෞරවය ආදරය ඇති විදියට ඒක ගෙනියනවද? තරුණ වියට ඇවිත් ඉන්න ඔබට දීලා තියෙන හොඳම කාලයක් තරුණ විය. ඔබ ඒ කාලය දෙවියන් වහන්සේට ගරුබිය දක්වමින් ඔබේ කාලය දෙවියන් වහන්සේ සැලසුම් කරන ආකාරයට ඔබ ගෙනියනවද? එහෙම නැත්නම් ඒක ඔබ කාලකන්ණියෙක් ලෙස ගත කරන්න හදනවද? ඒ කාලය තුල ඔබ දෙවියන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන්, බයෙන්, ගරුත්වයෙන් ඔබේ ජීවිතය ගෙනියනවද? ඔබට තියෙන්නේ නිකම් පොළවේ తాවකාලික දැක්මක් විතරද? එහෙම නැත්නම් මගේ ජීවිතේ යම් දිනක් අවසන් වෙන දවසක් එන්න යනවා කියන එක ගැන ඔබ කල්පනා කරනවද? වැඩිහිටි අය ඔබගේ කාලේ ඔබ ජීවිතේ යම් ප්‍රමාණයක් අත්දැකීම් ලැබලා තියෙනවා. බොහෝ දේවල් ඔබ භුක්ති විඳලා තියෙන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද මේ භුක්ති විඳපු සියලු දේට වඩා අපිට දෙවියන් වහන්සේ සමග සදාකාලිකවම අපිට සිටින්න දෙවියන් වහන්සේ අවස්ථාවක් දීලා තියෙනවා. ඒක ගැන අපිට සිහිනයක් නැද්ද? චිත්‍රයක් නැද්ද? අපි තාමත් ඉන්නේ කාලික දේ තුල දඟලමින් විතරක්ද? අපි සියලු දෙනා නැගිටිමුද ස්වාමින් වහන්සේගේ පාමුල? අපි නැගිට අපි දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමු. අපි මේ කාලික මේ ලෝකේ පොළවේ අපි මේ සියලු දේවල් කතා කරන්නේ, මේ සියලු දේවල් බලන්නේ, මේ සියලු දේවල් රස විඳින්නේ දෙවියන් වහන්සේ අපට ජීවිතයක් දුන්න නිසායි. මං හිතුවේ නෑනේ මං කියලා කෙනෙක් මේ ලෝකෙට එන්න ඕනේ කියලා. මං කිව්වේ නෑනේ මගේ දෙමව්පියන්ට මං කියලා කෙනෙක් ඉන්න ඕනේ කියලා. ඔබ කියලා කෙනෙක් ඔබ සැලසුම් කළේ නෑනේ. ඔබ කියලා කෙනෙක් ඔබගේ ඔය අම්මා තාත්තා දෙන්නට ඔබ තමයි ලැබුණු කෙනා. දැන් ඔය අම්මා තාත්තා වෙන කෙනෙක් එක්ක විවාහ වුණා නම් ඒ ඔබ නෙවෙයි එතන ඉන්නේ වෙන කෙනෙක් තමයි. හලෝ ඔබ කියන කෙනා ඉන්නේ ඒ හේතුවක් සැලැස්මක් එක්කයි දෙවියන් වහන්සේ. ඔබේ අම්මා වෙන කෙනෙක් වෙලා තාත්තා තව කෙනෙක් වුණොත් ඔබ නෙමෙයි වෙන කෙනෙක් එතන ඉන්නේ. හරිය පැහැදිලිද ඔබට කියන එක? දැන් ඔය ඔබ කියන කෙනා ජීවත් වෙනවා, රස විඳිනවා, සෙල්ලම් දානවා, කනවා, අඳිනවා, ජොලි කරනවා, ඔක්කොම කරනවා. ඔය ඔබ කියන කෙනාව ඔබට ලැබුණේ කොහමද? ඔබම අරන් ආවද ඔබ මම මේ නෑ. ඔබගේ ඔය අම්මා තාත්තා දෙන්න ඒ දෙන්නගේ එක්කෙනෙක් වෙනස් වුණා නම් ඔය ඔබ කියන කෙනා නෙවෙයි වෙන කෙනෙක්. ඔබව දෙවියන් වහන්සේ සැලසුම් කළා. දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. දෙවියන් වහන්සේ ඔබව දී තිබෙනවා මේ ලෝකෙට. මේ ලෝකේ ඔබ ලබලා තියෙන උතුම්ම ත්‍යාගය තමයි ඔබගේ ජීවිතය. තව එකක් ඔබට නෑ මෙහෙදී. ඕක වරද්දාගත්තා කියලා, ඕක නාස්ති කරගත්තා කියලා තව එකක් අලුතෙන් හම්බෙන්නේ නෑ. ඔය ජීවිතය යේසුස් වහන්සේ ගාව පමණයි අලුත් වීමක් තියෙන්නේ. වෙන කොහෙවත් අලුත් නෑ. ඕකම විතරයි. ආයේ වෙන එකක් හම්බෙන්නේ නෑ. නමුත් දෙවනි කොරින්ති 5:17 කියනවා යමෙක් ක්‍රිස්තුන් වහන්සේ තුල සිටින්නේ නම් එතන ඇත්තේ නවම ඇවිල්ලක්. තිබුණු එක අලුත් වෙලා නෙවෙයි. ඔබ අලුත් කෙනෙක්. ක්‍රිස්තුස් වහන්සේ තුල පමණයි ඔබට අලුත් ජීවිතයක් තියෙන්න යන්නේ. ඒ නිසා පළමු දේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න දෑත්වසවල මුළු හදවතින් මේ ජීවිතය ඔබගේ නිර්මාණයක් නෙවෙයි. ඔබගේ අම්මා තාත්තගේ නිර්මාණයකුත් නෙවෙයි. ඔබේ ජීවිතේ දෙවියන් වහන්සේගේ නිර්මාණයක්. ඔබට අඩුපාඩුකම් තියෙන්න පුළුවන්.
දුර්වලකම් තියෙන්න පුළුවන්. වරදින තැන් තියෙන්න පුළුවන්. ඒ ඔක්කොම දේවල් ඔබ අරගෙන ඇවිල්ලා තියෙන්නේ ඔබගේ අම්මා තාත්තගෙන් එන ඥානත් එක්ක, ඔබගේ අම්මගේ තාත්තගේ ජම්මික පාපයත් එක්ක, ඔබගේම පරිසරය තුල ඔබ එකතු කරගත්ත දේවල් එක්ක ඔබ ලොකු පොරබැදීම් එක්ක ජීවිතේ ගමන් කරන්න පුළුවන්. නමුත් ඔබ දන්නවද ඔය ජීවිතයේ දෙවියන් වහන්සේ ඔබට දුන්නේ? ඒක උන්වහන්සේගේ නිර්මාණයක්. ඒක මේ දූෂිත පොළව ඇතුලේ, මේ පාපිෂ්ඨ භාවය ඇතුලේ ඒකේ යම් පළදු අපිට පේන්න පුළුවන්. නමුත් ඔබ තේරුම් ගන්න අවශ්‍ය දේ ඔබ ඔබගෙන් නෙවෙයි. ඔබ ඔබගේ තාත්තගේ අම්මගෙන් නෙවෙයි. ඔබ දෙවියන් වහන්සේගෙන්. ආමෙන්. ඔබ දෙවියන් වහන්සේගෙන්. දැත්තොසවල උන්වහන්සේට ප්‍රශංසා කරන්න. ස්වාමීනි මම ඔබ වහන්සේගෙන් පැමිණ සිටින්නේ. මගේ අම්මගේ සැලැස්ම, මගේ තාත්තගේ සැලැස්ම නෙවෙයි මං. මගේම සැලැස්මත් නෙවෙයි. මේ ඔබ වහන්සේ සැලසුම් කළ දෙයි මා මේ සිටින්නේ. ඒ නිසා ඔබ තව කෙනෙක් තව කාටත් අයිති කෙනෙක් නෙවෙයි. ඔබ දෙවියන් වහන්සේගේ නිර්මාණය. අපි දැත්තොසවල උන්වහන්සේට ප්‍රශංසා කරමුද? ඒ තේරුම් ගැනීමෙන් අපි පිරෙමු. අපේ ඔළුව වෙන කිසි දෙයකින් පුරවන්න එපා. අපේ මනස අපි පුරවමු. මම මොන දුර්වලකම්, අඩුපාඩුකම්, පොරබැදීම්, තේරුම් ගන්න බැරි දේවල්, අපහසුතාවයන් නැති බැරිකම් කොයි දේ තිබුණත් ඔබ දන්නවද දෙවියන් වහන්සේ ඔබව නිර්මාණය කළා. ඒ ගැන දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්න. ඒ සිතුවිලි, ඒ මනසෙන් අපගේ මනස පුරව ගමු. ඒක දෙවියන් වහන්සේගේ නිර්මාණයයි කියලා.